සුබ දවසක් වේවා පුතේ සියලු දෙනාටම. 2023 වසර සඳහා අලුතෙන් අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන සිසුන් වෙනුවෙන් පළමු පාඩමේ අතපසු වෙච්ච කොටස් ටික නැවත කියා දීම සඳහා කරන වීඩියෝ ලෙසන් මාලාවේ 7 වෙනි වීඩියෝ ලෙසන් එකත් එක්ක තමයි අපි මේ එකතු වෙලා ඉන්නේ. මේ වෙනකොට අපි පළවෙනි වීඩියෝ ලෙසන් 6 පිළිවෙලට බලාගෙන දරුවෙක්ට හොඳටම තේරෙනවා අපි දැන් ඉන්නේ දත්ත සැකසීමේ ජීවන චක්‍රය තුළ ප්‍රධාන අවධි තුනක් දත්ත එකතු කිරීම, දත්ත සත්‍යාපනය සහ දත්තවල වළංගුතාවය පරීක්ෂා කිරීම යන ආදී ප්‍රධාන කොටස් ටික ඉවර කරලා අපි දැන් ඉන්නේ දත්ත සැකසීමේ ජීවන චක්‍රය ඇතුලේ හතරවෙනි කොටස තමයි අපිට මේ වීඩියෝ එක ඔස්සේ කතා කරන්න තියෙන්නේ දත්ත ආදානය කියන එහෙමත් නැත්නම් data input කියන ප්‍රධානතම කොටස තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් දත්ත ආදානයක් කියන එක ගත්තාම ඕනම කෙනෙක්ට තේරෙනවා අපි දත්තයක් ආදානය කරනවා කියන්නේ විශේෂයෙන්ම අපි පරිගණකයේ මූලික ක්‍රියාවලිය කියන කාරණය ඇතුළත් අපි ඔක සාකච්ඡා කරා. යම්කිසි දත්තයක් පරිගණකයට ඇතුළත් කිරීමට අපි කියන සුවිශේෂී නාමය තමයි ආදානය කිරීමක් කියලා කියන්නේ. එතකොට දත්තයක් ආදානය කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම විවිධ උපාංග අපි ඒකට පාවිච්චි කරනවා. එතකොට පරිගණක සංරචක කියන ඉදිරි පාඩම් ඒකකයක් තුලදී, ඒ කියන්නේ පළවෙනි පාඩමේම ඉස්සරහා වීඩියෝ එකකදී පරිගණක සංරචක යටතේදී ඔය ආදානයට ගන්න උපාංග මොනවාද කියන කාරණේ පිළිබඳව සවිස්තරාත්මකව අපි කතා කරනවා. නමුත් මෙතන මම මූලික වශයෙන්ම මේ විෂය කොටස ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දත්ත ආදානය කරන්න ගන්න උපාංග පිළිබඳව නෙමෙයි. දත්ත ආදානයක් කියන කාරණය. පරිගණකයට දත්ත ඇතුළත් කිරීම කියන කාරණය තුල දත්ත ඇතුළත් කරන්න පුළුවන් ප්‍රධාන විධික්‍රම මොනවාද කියන එක තමයි මේ වීඩියෝ ලෙසන් එකේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම කිව්වොත් පරිගණකයට දත්තයක් දාන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් අපිට මෙතනදී කතා කරන්න පුළුවන්. ඒ පළවෙනි එක තමයි ඍජු ආදානය. දෙවැනි එක දුරස්ත ආදානය. හරි. මේකට අපිට කියන්න පුළුවන් direct input කියලා ඉංග්‍රීසියෙන්. මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචනේත් ඔයාලට දෙන්නේ ඔයාලා දන්නවා. උසස් අධ්‍යාපන අවස්ථාවක් පාවිච්චි කරලා ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්නකොට ගොඩාක් වෙලාවට ඒ උසස් අධ්‍යාපන කටයුතු තුළදී ඔයාලා ICT කියන එක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙනවා. ඉතින් එතකොට ගොඩාක් වෙලාවට ඕනම කෝස් එකකදී ඒක යුනිවර්සිටි කෝස් එකක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙනත් උසස් අධ්‍යාපන පෞද්ගලික ඩිප්ලෝමා එකක් වෙන්න පුළුවන්, IT ඉගෙන ගන්න වෙනවා. එතකොට මේ වචන පොඩ්ඩක් දැනගෙන තියාගන්න එක වඩා හොඳයි. දුරස්ත ආදානය කියන එක remote input කියලා තමයි සාමාන්‍යයෙන් අපි කතා කිරීමක් කරන්නේ. දැන් අපි බැලුවොත් මේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ක්‍රම දෙකේ තියෙන වෙනස මොකක්ද කියලා. මේ දෙකම අපි පරිගණකයට දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරන ක්‍රමවේද. පුතේ ඍජු ආදානයක් කියලා කියන්නේ පරිගණකය සඳහා දත්ත එක්ස්ප්‍රෙස් කරන මොහොතේදී අපි දත්ත එක්ස්ප්‍රෙස් කිරීම කියන එක පළවෙනි කොටස ඔස්සේ කතා කරන්නේ. දත්ත එක්ස්ප්‍රෙස් කරන මොහොතේදීම ඒ දත්ත එම ස්ථානයේදීම පරිගණකයට ඇතුළත් කරනවා නම් ඒකට අපි කියනවා ඍජු ආදානයක් කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතන්න අපි සාමාන්‍යයෙන් බැංකුවකට ගිහිල්ලා අලුතෙන් account එකක් open කරන්න ගියාට පස්සේ ඒ බැංකුවේ ඉන්න අක්ක කෙනෙක් ඉන්නවා, අපිට එයා දෙනවා පොඩි කොලයක් සර් මේක පුරවලා දෙන්න කියලා. අපි මේක අරගෙන හරි මේක පුරවලා ඒ අක්කට දුන්නාම සෝතනින් හරි එහෙම නැත්නම් මිස්සොතනින් වාඩි වෙන්න කියලා එයාක මොකද කරන්නේ? අපි පස්සේ වාට පොත හදලා දෙන්නම් කියලා කියන්නේ ඒ වෙලාවෙම ඒ කොලේ බලාගෙන පරිගණක යන්ත්‍රයට යාළගේ තියෙන සිස්ටම් එකට ටක් දාලා data ටික enter කරලා ඔයාට පොත හදලා account එක හදලා ඒ වෙලාවෙම දෙනවා. එතකොට බලන්න එතනදී ඔයාගේ අර දත්ත එකතු කරගන්න තමයි අර සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමවේදයකට එහෙමත් නැත්නම් අර දත්ත එකතු කිරීමේ අර අපි කතා කරපු මිනිසාගේ ශ්‍රමය පාවිච්චි කරලා දත් එකතු කරන ක්‍රමය.
හස්තිය ක්‍රමයකට වාට පොඩි ෆෝර්ම් එකක් දීලා ඒ ෆෝර්ම් එක ෆිල් කරලා දුන්නාම මේකෙන් ගන්න දත්ත ටික එකතු කරලා ඒ වෙලාවෙම යක ගාව තියෙන හරි පරිගණක යන්ත්‍රයට ඒක ඇතුළත් කරනවා. ඉතින් ඕක තමයි ඍජු ආදානයක් කියලා කියන්නේ. ඒ කියන්නේ දත්ත එකතු කරන ස්ථානයේම දත්ත අපි පරිගණකගත කරනවා නම් පරිගණකයට ආදානය කරනවා නම් ඒක ඍජු ආදානය. දැන් එතකොට දුරස්ථ ආදානය කියන්නේ හරි දුරස්ථ ආදානයක් කියලා කියන්නේ පුතේ හරි අපි දත්ත එකතු කරන්නේ එක ස්ථානයක දත්ත එකතු කිරීම එක ස්ථානයක දත්ත පරිගණකයට ඇතුළත් කිරීම තවත් වෙනත් දුරස්ථ ස්ථානයක නම් සිදු වෙන්නේ අන්න ඒකට අපිට කියන්න පුළුවන් දුරස්ථ ආදානය කියලා. ඒ කියන්නේ අතනදී ඔයා දැක්ක බැංකුවට ගිහිල්ලා අපි ඒ කාරණාව කරද්දී බැංකුවේ අපි එයා දාලා විස්තර ටික පුරවලා දුන්න තැන ඉඳලම එයා පරිගණකයට දත්ත ආදානය කරා. නමුත් සමහර දත්ත ආදාන ක්‍රම තියෙනවා පුතේ පරිගණකයට දත්ත ආදානය කරන්නේ දත්ත එකතු කරන්න එක තැනක පස්සේ ඒවා ගෙනහිල්ලා වෙනත් ස්ථානයකදී තමයි එහෙම නැත්නම් data center එකක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනකදී තමයි ඒවා පරිගණකගත කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයාලට ගොඩාක් ළඟ උදාහරණයක් අපි ක්ලාස් එකෙත් ඔබ සාකච්ඡා කිරීමක් කරා මේ දවස්වල ඔයාලා O level ලියලා ඉන්නේ. එතකොට O level ඔයාලා ලිව්වේ ඔයාලගේ ඉස්කෝලේ වෙන්න පුළුවන්. වෙනත් විභාග මධ්‍යස්ථානයක වෙන්න පුළුවන්. ඒවා එකතු කරගන්නවා මේ වෙලාවේ. ඔයාලා ලියපු papers එකතු කරගන්නවා. ඒක කරන්නේ ඔයාලගේ ඉස්කෝලේ. හැබැයි ඒවා මාක් කරන්න සමහර වෙලාවට ඔයාලගේ ඉස්කෝලේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලගේ ඉස්කෝලේ මාකින් සෙන්ටර් එකක් නෙමෙයි නම් වෙනත් ප්‍රධාන ඉස්කෝලයකට ගෙනහිල්ලා ඒක මාක් කරලා විභාග දෙපාර්තමේන්තුවේදී තමයි ඕවා පරිගණකගත කිරීම කරන්නේ. එතකොට ඔයාගේ ලකුණු එකතු කිරීම කරන්නේ මොනවා හරි විභාග මධ්‍යස්ථානයක වෙන්න පුළුවන්, ඔයාගේ ඉස්කෝලේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ papers ටික එකතු කරන්න, දත් එකතු කරන්න. හැබැයි ඒ දත පරිගණකගත කරන්නේ. පරිගණකගත කරනවා කියලා පුතේ ඇත්තටම එයාලා කරන්නේ ඔයාගේ දත්ත ටික, ඔයාගේ ලකුණු ටික ඔයාට රිසල්ට් එක දෙන්න. විභාග දෙපාර්තමේන්තුවේ තියෙන පරිගණක වලට අතුලත් කරන්න. අන්න ඒ විදිහට දත්ත එකතු කිරීම එක තැනක කරලා දත්ත පරිගණකගත කිරීම දත්ත ආදානය කිරීම දත්ත කම්පියුටර්ස් වලට එන්ටර් කරන එක වෙනත් දුරස්ථ ස්ථානයක සිදු කරනවා නම් ඒකට අපිට කියන්න පුළුවන් දුරස්ථ ආදානයක් කියලා. එතකොට ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ ඍජු ආදානය සහ දුරස්ථ ආදානය කියලා දැන් ඔය මම කලින් කතා කරපු උදාහරණ දෙක ඔයාලට තේරුණොත් ඔයාලට තේරෙන්න ඕන ආදානයක් ඍජු ආදානය සහ දුරස්ථ ආදානය කියලා වර්ගීකරණය වෙලා තියෙන්නේ දත්ත එකතු කරන ස්ථානය සහ දත්ත ආදානය එහෙමත් නැත්නම් දත්ත එන්ටර් කරන ස්ථානය ස්ථාන දෙකකද එහෙමත් නැත්නම් එකකද තියෙන්නේ කියන එක පදනම් කරගෙන දත්ත එකතු කිරීම සහ දත්ත ආදානය එකම ස්ථානයකදී සිදුවන්නේ නම් ඒ ඍජු ආදානය ලෙසටත් දත්ත එකතු කිරීම සහ දත්ත ආදානය කිරීම වෙන වෙනම වෙනත් ස්ථාන දෙකක එකතු කිරීම එක ස්ථානයකත් දත්ත ආදානය කිරීම තවත් ස්ථානයකත් ඊට දුරස්ථව පිහිටි ස්ථානයකත් සිදුවන්නේ නම් අපි ඒකට දුරස්ථ ආදානය කියලා කියනවා. මේක සාමාන්‍යයෙන් මේ දත්ත ආදානය කිරීමේ ප්‍රධාන ක්‍රමවේද අපි කතා කරනකොට අපිට කතා කරන්න තියෙන එක වර්ගීකරණයක්. ඒකේ පදනම තමයි දත්ත එකතු කිරීම සහ ආදානය කරන්න එක තැනකද නැද්ද කියන එක මත. ඒක දෙකම කරන්න එක තැන නම් ඒක ඍජු ආදානය. දෙකම කරන්නේ අවස්ථා දෙකක ස්ථාන දෙකක නම් ඒක දුරස්ථ ආදානයේ විදියට අපි හඳුනා ගන්නවා. මේකේ අනිත් වර්ගීකරණය තමයි මම මේක ගන්නම් රෝමි ලක්කම් එක කියලා මේක දෙක කියලා ගන්නම්. අනිත් ක්‍රමවේදය තමයි ඇත්තටම මාර්ගගත ආදානය සහ මාර්ගගත නොවන එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් මාර්ග අපගත කියලා ආදානය කියන්නේ. මේ මොකද්ද? මාර්ගගතයි කියලා කියන්නේ ඔන්ලයින් කියන එක. මාර්ග අපගත කියලා කියන්නේ ඔෆ්ලයින් කියන එක. මේකෙන් වඩා හොඳට තේරෙනවා. මොකද මේ ආදානය? පුතාලා සමහර වෙලාවට දැකලා ඇති. අපිට සමහර වෙලාවල් වලට දත්ත ආදානය කරන්න වෙනවා යම්කිසි
වෙබ්සයිට් වලට මොනවා හරි වෙබ්සයිට් එකක අපිට ෆෝම් එකක් ෆිල් කරන්න වෙනවා. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම මේ ආදාන කිරීම කටයුතු සඳහා අපිට අන්තර්ජාල පහසුකම් ඕන වෙනවා. අපි ඉතින් කියනවනේ සාමාන්‍යයෙන් ඔය කටවචනයටත් කියන්නේ අපි ඔන්ලයින් ඉන්නවා කියලා. ඔන්ලයින් ඉන්න නම් අනිවාර්යෙන් අන්තර්ජාලයේ වා සම්බන්ධ වෙලා ඉන්න ඕන. එතකොට මේ දත්තාදාන කටයුතු කෙරෙහි අන්තර්ජාලයේ බලපෑමක් තියෙනවා නම් සහ අන්තර්ජාලය අනිවාර්යයෙන්ම ඕනේම. උදාහරණයක් විදිහට හිතන්නවා Google ෆෝම් එකක වැඩ කරනවා. Google ෆෝම් එකක ඔයා මොනවා හරි අසයින්මන්ට් එකක් හරි ඔයාගේ MCQ එකක් හරි ඔයා ඔන්ලයින් තමයි කරන්නේ. සමහර වෙලාවට ඔයා හිතන්න ඉස්කෝලේ මොනවා හරි ප්‍රැක්ටිකල් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එක්සෑම් එකකට වෙන්න පුළුවන්. මේ දවස්වල ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙනවා. ඔයාලා අයියලා කරලා කැම්පස් ඇප්ලයි කරනකොට ඔන්ලයින් ඇප්ලයි කරන්න දෙනවා. අන්තර්ජාල පහසුකම නැත්තම් ඇප්ලයි කරන්න බෑ. අන්න ඒකට අපි කියනවා මාර්ගගත ආදානය. දත්ත පරිගණකයට එන්ටර් කරනවා. දත්ත අන්තර්ජාලයට ඇතුළත් කරනවා. අන්තර්ජාල පහසුකම පාවිච්චි කරනවා. එහෙම නැතුවත් අන්තර්ජාල පහසුකම නැතුවත් අපිට දත්ත ආදානය කරලා පරිගණක වලට ආදානය කරලා තියන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට Excel sheet එකක් ගන්න. දන්නවනේ Excel sheet එකක් කියන්නේ මොනවද කියලා? Microsoft Excel sheet එකක් ගත්තොත් මේක සාමාන්‍යයෙන් අපිට පුළුවන් අපේ එදිනදා මොනවා හරි ව්‍යාපාරික ආයතනයක් වගේ පවත්වාගෙන යනවා නම් ඒවා කරන ගිණුම්ගත කිරීම කරන්න පුළුවන්. කියන්නේ ගිණුම් හදන ඒ වගේ දේවල් Excel sheet එකකින් අපි කරන්නේ. දැන් ඔය Microsoft ලගේ තියෙන Office package එකේ Excel කියලා එකක් තියෙනවා. අපිට ගණන් හදන්න, වගු එහෙම හදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකට අපිට ඉන්ටර්නෙට් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් ඒක සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ ඉන්ටර්නෙට් නැතුව පාවිච්චි කරන්න. එතකොට මේ දත්ත ආදානය කරන්න අපිට අන්තර්ජාලය අවශ්‍ය නොවන නිසා මේක ඔන්ලයින් නම් අපි කියනවා මේක ඔෆ්ලයින් ක්‍රමයක් කියලා. ඒ කියන්නේ මේක මාර්ගගත නොවන ආදාන ක්‍රමයක් වෙනකොට මේක මාර්ගගත ආදානයක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙතනටත් තියෙන උදාහරණ සාමාන්‍යයෙන් අපිට Gmail එක ඊමේල් එකේ වැඩ කරනකොට ඊට පස්සේ Google ෆෝම් පාවිච්චි කරලා වැඩ කරනකොට හරි මොනවා හරි වෙබ්සයිට් එකක වෙබ් ෆෝම් එකක් පුරවනකොට මේ සියලු දේවල් සඳහා අනිවාර්යෙන් අන්තර්ජාලය අවශ්‍ය වෙනවා. ඉතින් මේ වෙබ් ෆෝම් එක සමහර වෙලාවට ඔයාලට කැම්පස් ඇප්ලිකේෂන් එක වෙන්න පුළුවන්. මේ දවස්වල කැම්පස් ඇප්ලිකේෂන් එක පුරවන්න තිබ්බේ ඔන්ලයින්. මේ තියෙන තත්ත්වය නිසා. එතකොට මෙන්න මේ විදිහට දැන් මේ ඍජු ආදානය සහ දුරස්ථ ආදානය කියන්නේ දත්ත එකතු කිරීම සහ දත්ත එන්ටර් කරන එක එකම තැනක හෝ අවස්ථා දෙකක සිදු වෙනවා කියන එක පදනම් කරගෙන කරපු වර්ගීකරණය. මාර්ගගත ආදානය සහ මාර්ගගත නොවන ආදානය කියන්නේ ඔයා data එන්ටර් කරන්න, දත්ත ආදානය කරන්න ඉන්ටර්නෙට් එක අන්තර්ජාලය භාවිතා කරාද නැද්ද කියන එක මත පදනම් කරගෙන කරපු වර්ගීකරණය. ඒ නිසා මේක හරිම ලේසි. මම ඒකයි මේකේ ප්‍රායෝගික උදාහරණ කිව්වේ. මොකද ප්‍රායෝගික උදාහරණ වලින් තමන්ගේ ජීවිතයට සමීප උදාහරණ කියනකොට මේක ටක් ගාලා තේරෙනවා. එතකොට දත්ත ආදානය පිළිබඳව දැනගන්න ඕන මෙන්න මේ කොටස ඔස්සේ දත්ත ආදානය කරන්න මෙන්න මේ ක්‍රම හතර තියෙනවා. මේක එකිනෙකට වෙනස් වර්ගීකරණ දෙකක් පදනම් දෙකක් මත වර්ගීකරණය වෙච්ච. හරි. ඒතර හොඳට නෝට් එක හොඳට කියවලා මේ වීඩියෝ ලෙසන් එකත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක්ට මේ මම කියන කාරණය හොඳටම තේරෙනවා. මොකද ක්ලාස් එකේ අපි මේවා තියරි කතා කරනකොට ගොඩාක් හිමීට හරිද කතා කිරීමක් කරනවා. මොකද අලුතෙන්ම කොටසක් ඉගැන්වීම් කාර්යය කරන නිසා. නමුත් වීඩියෝ ලෙසන් එකකදී ඒක ඉදිරිපත් කරනකොට පොඩ්ඩක් ඉක්මනට ඉදිරිපත් කිරීමක් කරනවා වගේම ඔයාලත් අනිවාර්යයෙන්ම සූදානම් වෙලා නෝට් එක මම කලින් දීලා තියෙන නිසා නෝට් එක රෙඩි කරගෙන නෝට් එක හොඳට බලලා පාඩමට සම්බන්ධ වෙනවා නම් නැවත නැවතත් ඔයාලට බලන්න පුළුවන් වුණ නම් ක්ලාස් එකක දෙහිම chance එකක් නැහැ. ඒ නිසා උපරිම ප්‍රයෝජනය ගන්න නම් අනිවාර්යයෙන්ම හොඳට මේ lessons බලන්න නෝට් එකත් එක්ක බලන්න. එතකොට මොකද නෝට් එකේ මම ඉතාමත් පැහැදිලිවම දීලා තියෙනවා. මේ කතා කරපු උදාහරණම තමයි ගොඩක් ඒවා මම නෝට් එකේත් කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා පරිගණක පද්ධතියක් එහෙමත් නැත්නම් දත්ත කළමනාකරණය කියන කොටසේදී දත්ත සැකසුම් ජීවන චක්‍රයේ 4 වෙනි අවධිය විදිහට අපි කතා කරමු. දත්ත ආදානය කිරීමේ ප්‍රධාන ක්‍රමවේද පිළිබඳව
මම හිතනවා මගේ පන්තින සියලුම දරුවන්ට හොඳටම තේරෙන්නේ නැති කියලා. ඉතින් ඒ නිසා ඊළඟ වීඩියෝ ලෙසන් එකේදී දත සැකසීමත් එක්ක හමු වෙනකම් හැමෝටම සුබ දවසක් ජය වේවා.